සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමුක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්මශ්‍රවණයට එකතුවෙන්. මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්මානු ශාසනාවෙන් අපි ඔබට මේ භයානක සංසාර ගමනේ මේ සංසාරික බැඳීම් වල තියෙන භයානක කරන ඒ වගේ මේ සසර ගමනේ අපි නොදන්න සමහර වෙලාවට අපේ ඥාතීන් අම්මතාත්ත වෙන්න පුළුවන් සහෝදරවරු වෙන්න පුළුවන් පෙර සසරි දෙමව්පියෝ වෙච්චාය වෙන්න පුළුවන් මේ සංසාර ගමනේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් යන මේ භයානක ගමන තුළ අපිට නොසිතන විදිහට ජීවිතේ අපේ ජීවිතත් එක්ක මුණ ගැහෙන ආකාර සමහර වෙලාට අපි දන්නේ නෑ. ගෙදරට සතෙක් විදිහට එන්න පුළුවන් සමහරලාවට වෙනත් බලවේගයක් විදිහට බැඳිලා ඉන්න පුළුවන් සමහර වෙලාවට ඔබ ආදරෙන් හදාගන්න කන්න බොන්න දීලා තියාගන්න සතා සංසාරික ඥාති සම්බන්ධයක් තුළ බැදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මේ එහෙම සංසාර ගමන පිංහතුනී අපි කවුරුත් දන්නවා මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ සැරියුත් මුගලක් දෙනමට අමතරව මේ බුද්ධ ශාසනය තුළ තතිය ශ්‍රාවකයන් වහන්සේ හැටියට හැඳින්නුවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දූතාංග ධාරී භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තිබුණා. උන්වහන්සේට මහාපුරුෂ ලක්ෂණ 7ක් තිබිලා තියෙනවා. ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේට මහාපුරුෂ ලක්ෂණ 32ක් පිහිටලා තිබුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඈතින් වඩිද්දී සමහර අය රැවටිලා තියෙනවා අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. අන්න බුදුහාමුදුරුව වඩිනවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ රූපයට පෙනුමට ඈතදී මිනිස්සු රැවටෙනවා. මේක දැනගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න නගරවල ඒ ප්‍රදේශවල උන්වහන්සේ වැඩිපුර වැඩ හිටියේ නෑ. මිනිස්සු අන්න බුදුහාමුදුරුව කියලා රැවටෙනකොට එක බුදුහාමුදුරට ගෞරවයක් වෙන්න පුළුවන්. උන්වහන්සේ එහෙම හිතලා පිප්පලී ගුහාවේ මහා වනාන්තරවල දූතාංග සමාදන් වෙලා තනියම මහා කැලෑවල් වල ජීවිතේ බොහෝ කාලයක් වැඩ සිටියා. හැබැයි පිංගතුනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවත් සමගම මේ ශාසනයේ වගකීම භාරගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වසරකට පෙරයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑව. ඒකත් ධර්මතාවයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. හැම බුදු කෙනෙකුටම පෙර අගසව් දෙනම පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඊළඟට ශාසනයේ හිටියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්තේ. සංඝයා රැස් කරලා ධර්ම සංගායනා කරලා
මේ ශාසනය අනාගත පැවැත්ම වෙනුවෙන් ශාසනික කටයුතුවලදි මූලිකත්වය දරාගෙන කටයුතු කරේ. මේ මහාකාශ්‍යප හාමුදුරු ගැන සඳහන් වෙන දේශන ගණනාවක එක තැනක උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමව ඇදිලා. දින 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියට පස්සේ සමාපත්තියෙන් නැකිටලා මහරහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිද්දි. යම් කිසි කෙනෙක් තුන් සිත පහදවාගෙන දානි හැන්දක් හරි පූජා කරොත් ඒ දානි ආනිසංස ඒ මොහොතෙම පහළ වෙනවා. පිංහතුනි අපි දෙන දානාදී පින්කංවල ආනිසංස අපට සසරේ ලැබෙනවා. හැබැයි අපිට ඕන වෙලාවටවත් අපි හිතන වෙලාවටවත් අපි කැමති වෙලාවට නෙමේ. ඒ කර්මයට අනුව ඒ විපාක දෙන ස්වරූපයක් තියෙනවා. සමහරේවා මේ ජීවිතයෙන් මතු වෙලා විපාක දෙනවා දිට්ට ධම්ම වේදනයයි. සමහර කර්ම විපාක ඊළඟ ජීවිතය විපාක දෙනවා උපපච්ච වේදනය කර්ම. සමහර කර්ම තියෙනවා නිවන් දකිනකන් සසරේ විපාක විපාක දිදී යනවා. දානේ කානිසංස බුදුහාන්දුරුව පෙන්න්නනවා සමහරලා සතෙකුට ආහාර ටිකක් දුන්නා. ආත්ම 100ක් පුරා ආයු වර්ණ සැප බල ප්‍රඥාදී විපාක සසරි ලබන්න පුළුවන්. මේ දානවල ආනිසංස සමහර දානාදී පින්කංවල ආනිසංස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. හැබැයි පිංහතුනි ඒ මොහොතෙම දානයක් දීපු සැනින්ම විපාක ලැබෙනවනම්. එවැනි දානයක් ගැනත් ධර්මය සඳහන් වෙනවා. ඒ තමයි නිරෝධ සමාපත්තියට සමවැදිලා. දින 7ක් පුරා කිසිම ආහාරයක් වලදන්න නැතුව සමාපත්ති සුවයෙන් වැඩ සිටිය. ඒ උතුම් ආර්යයන් වහන්සේ නමකට උන්වහන්සේ සමාපත්තියෙන් නැකිටල පිණ්ඩපාතේ වඩිනකොට කවුරු හරි කෙනෙක් තුන් සිත පහදවාගෙන දානි හැන්දක් හරි පූජා කරොත් අන්නේක ආනිසංස ඒ මොහොතෙම ලැබෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැකිටල කල්පනා කරා අදමන් දිලින් දෙකුට පිහිට වෙන්න ඕන. හසරන දුප්පත් කෙනෙකුට පිහිට වෙන්න ඕන. කාටද මං පිහිටවෙන්. උන්වහන්සේ ඉරදි මත් උන්වහන්සේ දිවසිම් බැලුව කාටද අදමං පිහිටවෙන්. උන්වහන්සේගේ දිවසට යොමුණා වයස කම්ම කෙනෙ. කුදු ගැහිලා හැරමිටියක් කරගෙන පාරක් ගානෙ තැටියක් කරගෙන හිඟමන යන බොහොම වයෝවෘද අසර නම්ම කෙනෙ. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්තරය අරගෙන මේ අම්මව අරමුණු කරගෙන උන්වහන්සේ වනාන්තරයෙන් එලියට වැඩම කරලා පාරි වඩිනකොට සක්‍ර දෙවියන්ගේ දිව්‍යාංගනාවරු පිරිසක් ඒ වෙලාවේ කල්පනා කරා අනේ අපිට පින් කරගන්න අවස්ථාව දෙවියන්ට පේනවා දෙවියන් දකිනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැකිටල පිණ්ඩපාතේ වඩිනවා. අපිට පුළුවන් වුණු දානයහැන්දක් හරි බෙදන්න අපිට තවත් පින් ලබන්න පුළුවන්. අපිට මහා ආනිසංසයක් තව තවත් ලැබේ. ඒ වෙලාවෙ දිවිය භෝජන අරගෙන දිව්‍යාංගනාව පිරිසක් අහසින් ඇවිල්ලා මිනිස් වෙස් මවාගෙන උන්වහන්සේ වඩිනකොට පාර දෙපස හිටිය දාන බෙදන්න කාගෙන්වත් දාන භාරගත්තෙන. උන්වහන්සේ පාත්‍රය අතින් වහගෙන දිව්‍යාංගනාවන්ට දාන බෙදන්න ලෑස් වෙනකට උන්වහන්සේ පාත්‍රය අතින් වහගත්ත. වහගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ඔය විදින දිවිය සැප සම්පත් මදි වෙලාද මේ දුප්පතෙක්ගේ පින උදුරගන්නාව කිය. ඒ සැනින් ඒ අය නොපෙනී අතුරු දහන් වෙලා ගිය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ දානය ටිකක් වලදන්න යන්නේ තව කෙනෙකුට මහා ආනිසංසයක් දිලින්දෙකුට පිහිටවේ. උන්වහන්සේ ප්‍රනීත ආහාරයක් හොයාගෙන යනවා නෙමේ. මෙහෙම යනකොට පේශකාර ගමක ඒ කාලෙ මිනිස්සු ඔයරෙදි වියන මිනිස්සු හිටපු පේශකාර ගම්මානයක අර වයසක වයෝරු දම්මා තැටියක් කරගෙන පාරක් ගානෙ දවසම ගිහිල්ල එක ගෙදරකින් මේ අම්මට හම්බෙලා ලුණු නැති කැඳ ටිකක් එහෙමයි දේශනාව තියෙන. ලුණු නැති කැඳ ටිකක් ගෙදරකින් හම්බුනා කියලා. සමහර වෙලාවට ඉතින්
සමහර ගෙවල් වල අසරණ අයට දෙන්න දෙයක් නැති වුණහම මොනවහරි තියෙන දෙයක් දෙනවා. එක්ක තමන්ට බොන්නත් බැරි දෙයක් වෙන්න පුළුවන්, විසි කරන්න යන දෙයක් වෙන්න පුළුවන්, කාට හරි දෙනවා. තින් එදා ඒ කාලේ අර වයස කම්මට ලුණු නැති කැඳ ටිකක් හම්බෙලා තියෙන. මේ අම්ම මේ භාජනීමේ කැඳ ටික අරගෙන පැත්තක වාඩි වෙලා අතට ගත්තා ඒ කැඳත් ලුණු නැති කැඳ ටිකක්. නමුත් ඒ අතේ තියාගෙන ඉන්නකොට ඈතින් වඩින ආර්යයන් වහන්සේ නම් මහා කාශ්‍යපයන් වහන්සේ. උන්වහන්සේ මේ අම්මා ඉදිරියට ඇවිල්ලා මේ අම්මා ඉදිරියේ නතර වුණා. මේ අම්මාර කැඳ ටික පූජා කරන්න මැලි වුණා. කම්ම ඒ අම්මා හිතුවා අනේ මටත් බොන්න අමාරු මේ ලුණු නැති කැඳ ටිකක් මේ ආර්යයන් වහන්සේට මං කොහොමද මේ ටික දෙන්නේ. අනේ උන්වහන්සේට කවුරු හරි ප්‍රණීත දාන ටිකක් බෙදනවන. වටපිට බලනකොට එක ගෙදරක ඒ ළඟ හල් පහල ගෙවල්වල මිනිස්සු ඉක්මනට දානි භාජන අරගෙනනවා. මේ අම්මට ගොඩාක් සතුටුයි. තමන්ගේ කැඳ ටික පූජා කරන එකට නෙමෙයි, මේ කැඳ ටික මටත් බීගන්න බෑ, මේ ආර්යයන් වහන්සේට හොඳ දාන ටිකක් හම්බෙනවන කියලා. හැබැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කාගෙන්වත් දානි බාරගත්තෙන. බෙදන්න හදනකොටම පාත්තරය අතින් වහගත්තා. ඒ වෙලා මේ වයස කම්මට හිතුනා අනේ මේ ආර්යයන් වහන්සේ කාගෙන්වත් දාන ටිකක් බාරගන්න ඇත්තේ මට පිහිට වෙන්න වෙන්න ඇති, මට අනුකම්පා කරලා වෙන්න ඇති. අර ලුණු නැති කැඳටි අරගෙන උන්වහන්සේ ළඟට ගිහිල්ලා බොහෝම වයසක kudu ගැහිච්ච වයෝවෘද්ධ අම්මා කෙනෙක්. මේ අම්මා හිඟමනේ යන අසරණ අම්මා කෙනෙක්. අර තැටිය පෙන්නලා කිව්වා ස්වාමීනී අද දවසේම පාරක් ගානේ ඇවිදලා මෙන්න මේ කැඳ ටික විතරයි කිව්ව මට හම්බුනේ. ඔබ වහන්සේ කැමති නම් මම මේ ටික බෙදන්නම් කිව්වා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්තරේ විවෘත කරා. අර අම්මා තමන්ගේ තැටිය තිබිච්ච තමන්ට හම්බෙච්ච කැඳ ටික පාත්තරයට බෙදුවා. පාත්තරයට කැඳ ටික බෙදුවට පස්සේ දන ගහලා අමාරුවෙන් වඳිනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා මෑණියනි ඔබ මීට ආත්ම 3කට පෙර මගේ අම්මා කීවා. ඔන්න බලන්න සංසාරේ හැටි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආත්ම 3කට කලින් එදා අම්මා වෙච්ච කෙනා ඒ. ආත්ම 3කට පස්සේ පාරක හිඟමනේ යන තැටියක් අරගෙන සමහරට ගෙවල් වල ඒ ආත්මේ දරුවෝ ගහලා පාරට දාලා වෙන්න පුළුවන්. ගෙදරින් එලවලා වෙන්නත් පුළුවන්. අන්ත අසරණ වෙලා පාරක් ගානේ හිඟමනේ යන අම්මා කෙනෙක් එදා. හැබැයි ඒ අම්මගේ ආත්ම 3කට කලින් එදා පුතා වෙච්ච කෙනා මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ. දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි. දෙව් මිනිසුන්ගෙන් වන්දනා ලබමින් එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා ඒ නගරෙම පාරක ආත්ම 3කට කලින් අම්මා වෙච්ච කෙනා තැටියක් අරගෙන පාරේ හිඟමන යනවා. මේ සංසාර ගමනේ තියෙන ස්වභාවය. ඊළඟට පිංගතුනි බුද්ධ දේශනා අතර අපිට මුණ ගැහෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම 5කට පෙර එදා අම්මා වෙච්ච කෙනා ප්‍රේතියක් වෙලා ඇට සැකිල්ලක් වගේ මුළු ඇගේම මස් කඩා හැලෙන ප්‍රේතියක් සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් පෙනී ඉඳලා පින් ඉල්ලපු අවස්ථාවක් ප්‍රේතවත්වයේ අපිට බුද්ධ දේශනා අතර මුණ ගැහෙනවා. ප්‍රේතවත්ව කියලා කියන්නේ මනුස්ස ජීවිතය අකුසල් කරලා ප්‍රේත ලෝක ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා. සිය ගණනාවක් එවැනි සිදුවීම් ඉර්දිමත් මහරහත්තන් වහන්සේලාට ප්‍රේතයන් දැකලා ඒ අයගෙන් විස්තරහල ඒ සිදුවීම් බුදුරජාණන් වහන්සේ බොහෝ වෙලාවට මුගලන් මහරහතන් වහන්සේ එවැනි ඉරදි බල මහරහතන් වහන්සේලා දිවසිං ඉරදියෙන් දැකපු ප්‍රේතයන්ගේ සිදුවීම් ගැන සඳහන් වෙන දේශන පේතවත්තු කියන ධර්ම ග්‍රන්ථි සඳහන් වෙනවා. මේක සඳහන් වෙනවා සාරිපුත්ත මාතා පේතවත්තු. ඔබට පොත හොයාගෙන අද පේතවත්තුව සරලවලිය වෙච්ච දහම් පොත්පත් තියෙනවා. ඒ තුළින් ඔබට කියවන්න පුළුවන් සාරිපුත්ත මාතා පේතවත්තුව කියලා තියෙන.
සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනකොට පඳුරක් අස්සේ දං ඇට සැකිල්ලක් වගේ විරූපී ප්‍රේතියක් පෙනී හිටිය ඇගේ වස්ත්‍රයක් නෑ. මස් කඩාහැලෙන ඇගේ පනුව පිරිලා විශාල දුර්ගන්ධයක් හමනවා මේ ප්‍රේතියගේ ශරීරේ. සාරිපුත්ත හාමුදුරු ඉදිරියේ උන්ඩි වෙලා මේ ප්‍රේතිය පෙනී හිටිය උන්වහන්සේ දැක්කා. හැබැයි උන්වහන්සේ දකිනවත් එක්කම උන්වහන්සේ කල්පනා කරා මෙහෙමත් අකුසල් කරලා අකුසල විපාක ගෙවන අය ඉන්නවනේ කියලා උන්වහන්සේ මධ්‍යස්ථ හිතකින් මේ දිහා බලල උන්වහන්සේ පාත්තරය අරගෙන ඉදිරියට වඩිනවා. පියවර කීපයක් යන්න ඇරල මේ ප්‍රේතිය කියනවා අනේ ස්වාමීන් යහක බලන් යන්න එපා. මම ඔබවහන්සේගේ ආත්ම 5කට පෙර අම්ම කියව. සාරිපුත්ත හාමුදුරු නතර වෙලා බැලුවා මේ ප්‍රේතිය කියන්නේ ඇත්තද. උන්වහන්සේ දිවසින් බැලුව ඇත්ත. ආත්ම 5කට පෙර උන්වහන්සේගේ අම්මයි. ආත්ම 5කට පස්සේ සාරිපුත්ත හාමුදුරු එතනින් පස්සේ ආත්ම 5ක් ඉපදිලා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට උපතිස්ස නමින් එදා ඉපදිලා ධර්මය අවබෝධ කරගෙන ධර්ම සේනාධිපතින් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය ඒ විදිහට පවත්වන්න පුළුවන් මේ බුද්ධ ශාසනය හිටපු අග්‍රම කෙනා දෙවනිය බුදු හාමුදුරු ළඟට ශාසනය අගසාව දෙනමගේ ඊළඟ කෙනා. හැබැයි ආත්ම 5කට පෙරේදා අම්ම වෙච්ච කෙනා තාම ප්‍රේත ලෝකෙ. සමාරලාවට ඒ ජීවිතේම මොකක් හරි අකුසලයකින් තමන් කරපු යම් යම් අකුසල් නිසා ප්‍රේත ලෝකෙට වැටිලා අවුරුදු 10,000 ගානක් ප්‍රේත ලෝකෙම දුක්විඳිනවෙන්න පුළුවන්. පිංහතුනි මේ මනුස්ස ලෝකෙ අපි අවුරුදු 40ක් 50ක් 60ක් උපරිම 100ක් හිටිය කියමු. හැබැයි දුගතියකට වැටුනොත් සමහර ප්‍රේතාත්මවල බුද්ධාංකුර ගනම් ප්‍රේත ලෝක ප්‍රේතයෝ දුක්විදිනවා. මෙපමණයි කියලා අවුරුදු 100යි 200යි 300යි 500යි කියලා අපිට අවුරුදු ගානෙන් ගණන් කරන්න බැරි තරක් මේ ප්‍රේත ලෝකවල ප්‍රේතයන්ගේ ආවිශ්‍ය ගැන ධර්මය සඳහන් වේ. කල්ප 92කට පෙර රැස්කරගත් අකුසල් වලින් අපායි දුක්විඳලා බුද්ධාංකුර 4ක්ම ප්‍රේත අපාය හිටපු ප්‍රේත පිරිසක් ගැන ධර්මය සඳහන් වෙනවා තිරෝ කුඩ්ඩ කියන සූට්‍ර දේශනාව. බුද්ධාංකුර 4ක් කපු සද බුදුහාන්දුරන්ගේ කාලෙත් ප්‍රේත ලෝකෙ. කෝනාගමන බුදුහාන්දුරු පහළ වෙන කාලෙත් මේ පිරිස ප්‍රේත ලෝකෙ. කාශ්‍යප බුදුහාන්දුරන්ගේ කාරෙත් ප්‍රේතයෝ පිරිසක් ඒ ආත්මෙම දුක්විදිනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය අන්තන් බිම්බිසා රජ්ජුරුවෝ සංසාර ඥාති සම්බන්ධයක් මත වේලු අනාරාමය හදල පූජ කරපු වෙලායි මුලින් පින මගහැරුණ අවසාන මේ ප්‍රේතයෝ නොයෙක් විදිහට කරදර බාධා ඇති කරන්න ගත්තා. පින් ඉල්ලන්න බුදුරජාණන් වහන්සේගෙන් බිම්බිසා රජ්ජුරුව මේ කාරණය විමසපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිවසිම් බලල කිව්වා රජතුමනී ඔය මාලිගාවේ සබ්ද ඇති කරන්නේ දොරවල් හොල්ලනවා අඩි සද්ද ඇහෙනවා. පින් අපේක්ෂාවෙන් ඉන්න කල්ප 92කට පෙර ඥාති සම්බන්ධතා ඇති ප්‍රේත පිරිසක් ඒ අය ගැන අනුකම්පාවෙන් දානයක් දීලා පින් දෙන්න කියෝ. රජ්ජුරෝ දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට මහා දන් වැටක් පවත්වලා ඒ පින් අනුමෝදන් කරා කියල සඳහන් වෙනවා. ඒ ප්‍රේත පිරිස ඒ ආත්මෙන් අතමිතුුණ. එතකොට අපිට පේනව මේ සංසාරය දුගතියකට ප්‍රේත ලෝකෙකට වැටුනොත් කොච්චර කාල අවුරුදු 100,000 ගණන. දැන් ඔබ හිතන්න අපි මේ තුළින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මිය පරලෝගිය ඥාතීන්ට අපි පින් දෙනවා. ඒ පින් දුන්න කියලා අපිට ඒ ඥාතිය හැමදාම ඒ ලෝකෙ සුවපත් කරලා තියන්න බෑ. ඒ පිනේ විපාක අවසන් වෙනවා සමගම ආයමත් පෙර තිබිච්ච තැනටම ඒ විඳපු දුක ආයෙත් මතු වෙලාය. ආයෙත් සා පිපාසා දැනෙනවා. ආයෙත් දුක දැනෙනවා. පිනට අනුව පහළ වෙච්ච වස්්‍ර විමාන ඔක්කොම පින ගෙවෙනකොට අතුරු දහන් වෙලා යනවා. අපිට ඕන විදිහට පින් අනුමෝදන් කරලා ආත්මෙන් අතමුදුවන්න බෑ. මොකද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නොය. සමහරු තමන්ගේ මිය පරලුවගේ ඥාතීන් ගැන හරි
යම් යම් විදියට හිතනවා අනේ අපිට පින් අනුමෝදන් කළ ඒ අයව සුගතියකට යවන්න පුළුවන්න ඒ ආත්මෙන් අපිට අතමුදවන්න පුළුවන්න එයා හොඳ තැනකට යවන්න පුළුවන්න පිංහතුනී තමන් වපුරපු දේවල් තමන් දායාද කරගෙන යන සංසාර ගමනක් මේ අපිට ඕන විදිහට තව කෙනෙක්ගේ කර්මය වෙනස් කරලා තව අපි කැමති වෙන විදිහට තව කෙනෙක් යවන්න පුළුවන්කමක් නෑ හැබැයි අපි පින් අනුමෝදන් කරනකොට තාව කාලිකව ඒ ආත්මය තුළ ඒ පිනෙන් අපිට යාව සැපවත් කරන්න පුළුවන් හැබැයි ඒත් එයා පින්ගන්න කැමතිනම් විතරයි එක මේ වගේ නික සරල ඔබ හිතන් අසරණ මනුස්සෙක් ඉන්නවා බොහොම දුප්පත් අසරණ මනුස්සෙක් කියලා හිතන ඉදාවේලවත් කන්න නැති බොහෝම දුකසේ ඉන්න අසරණ මනුස්සෙක් ඉන්නවා දැන් ඔබට පුළුවන් මෙයා ගැන අනුකම්පාවේ එයාට උදව්වක් කරලා කෑමබීම ආහාර පණ අපිහිතම ඔබ ලොකු මුදලක් තුන්න කියල සාමානෙන් අපිනික ලොකු මුදලක් හිතම ඔපරුපියල් 25,000ක් විතර පරිත්‍යාග කරනවා මේ අයට එතකොට ඒ මුදලෙන් ඔබ හිතන්නේ ඒ පුද්ගලයට මුළු ජීවිත කාලෙම සූපත්වෙන්න පුළුවත් බෑ හොඳ ඇදුන් ටිකක් ගත්තා කියලා හිතම රුපියල් 4,500ක් වියදම් කළ ගෙදර දරුවන්ටයි දෙතුන් දෙනෙකුට හොඳ ඇඳුමක් දෙකක් ගත්තා ඊළඟට ගෙදර කෑමබීම ටිකක් ගෙනල්ලා හොඳට උයාගෙන කෑවා දැන් ඔන්න මේකින් අඩුකම් ගෙදරක පවුලක් නං හොඳට කාලබීලා මාසයක් හිටිය කියල හිතා අර සල්ලි ටික ඉවර වෙනකම් තුන් වේලම කාලා හොඳට කාලා ඇඳලා තමන්ගේ මෝලික ලෙඩක් දුකක් තිබ්බනම් බේට්ටික ගන්න විදිහක් නැතුව තිබුණනම් බේට්ටික ගත්තා එතකොට මේ විදිහට ගෙදර තියෙන මොනවා හරි අර මූලික ප්‍රශ්න ටික විසඳගෙන අර මුදල අවසන් වෙන කල් ඒ ප්‍රශ්න පීඩාවලින් මිදිලා ටික දවසක් ඉන්න පුළ මාසයක් විතර හොඳට ඉදී අර සල්ලින් නැති වෙනකොට ආයිත් පෙර තිබ්බ තැන්ට වැටෙනවා ආයිත් කුසගින්න දැනෙනවා ආයිත් ලෙඩ රෝගවලට බෙහෙතක් ගන්න විදිහක් නැතු ආයිත් අසරණ වෙනවා ඒක තමයි ජීවිතය සබා ඒ වගේ තමයි අපි පින්දහම් කරලා අපේ මිය පරලවගේ ඥාතීන් සිහිපත් කළ අපි පින් දෙනවා අපි හිත මෝබෝබේ මියගේ ඥාතියෙක් වෙනුවෙන් ලොකු පින්කමක් කරලා සාංගික දානයක් දීලා ගෙදර ලොකු පින්කමක් කරලා ඒ පින අනුමෝදන් කරනවා ඒ පිනේ විපාක ඒ ඥාතිය අනුමෝදන් වෙන්න කැමතිනම් සමහර ප්‍රේතයෝ ඉන්නවා පින්ගන්න කැමතිනේ ත අපි හිතම අර අසරණ මනුස්සයට සල්ලි දෙන්න යනකොට සමහරු ඉන්නවනේ කොච්චර දුප්පත් වනත් දිලිඳ වනත් සමහරය හරි මාන්නක්කාරයි කන්න නැතුව මැරුණත් අනුන්ගෙන් ඕන්නෑ අන්න එහෙම හිතන ඇත් ඉන්නවා අපේ ප්‍රශ්න අපි විසඳ ගන්න උඹලගේ සල්ලි අපිට ඕන්නෑ කන්න නැතුව මැරලා වැටුනත් අපි අනුන්ගෙන් අත පාන්න එතකොට ඒ වගේ හිතාගෙන හිටපු කෙනෙක් නම් කවුරු හරි සල්ලි දෙන්න ලෑස්තිනෑ අපිට එපා කියනවා අන්න ඒ වගේ ප්‍රේතය වනත් ඉන්නවා පින්ගන්න කැමතිනේ එහෙම වෙන්න එක හේතුවක් තින පින්ගන්න කැමති නැති ජීවත් වෙලා ඉන්න ඇද්දි පිනට ගරහා කරලා කවුරු හරි කරන පින්කං කඩාකප්පල් කරලා අනුන්ගේ පින්කංවලට අකුල් හෙලලා එවැනි අකුසල් කරගත් අය ධර්මය සඳහන් වෙනවා ප්‍රේත ආත්මවල ඉපතුනත් උපදින්නේ පින්ගන්න බැරි ප්‍රේත කොට්ටාසවල පිංහතුනී බුද්ධ දේශනාවල ප්‍රේත කණ්ඩායන් ගණනාවක් ප්‍රේතාත්ම කුප්පි පාසිත පාන්සු පිසාච කුණු පාස ගූත කාදක කියලයින අසූචි ආහාර කරගන්න ප්‍රේතයෝ එතකොට නිජ්‍යාම තන්හික කියලා ප්‍රේත කොටස් ඉන්නවා මේ වගේ ප්‍රේත කොටස් ගණනාවක් ගැන ධර්මය සඳහන් වෙනවා ඔය අතර පින්ගන්න පුළුවන් පරදත්වූප ප්‍රේත කොට්ටාසික හරි උපදින්නේ ඒකත් එතනත් පෙර පින් ටිකක් හරි තියෙන්න්න ඕනෑ අනුන්ගේ පින්කං කඩාකප්පල් කරලා නැති පින්කංවලට ගරහා කරලා නැති කෙනෙක් කරන පිනක් දිහා තමන් පින් කරන්න ලෝභ වනත් අනේ හොඳයි කියලා හිතෙන් හරි හිතලා අන්නේ වැනි අයි තමයි ප්‍රේත ලෝකවල අනුන්ගෙන් පිනක් හරි ගන්න පුළුවන් පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැනක හරි උපදේ දැන් අපි පින්කං කරලා පින් දෙනවා අනේ අපේ ඥාතිය අසවල් කෙනා
මේ පින් අරගෙන පරලෝ ජීවිතයේ සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියලා අපි පින් දෙනවා. එතකොට ඒ අය ඒ පින සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. කොහේ හිටියත් ආයි මේ එතනටම ඇවිල්ල ළඟට ඇවිල්ලා එතනින් අරගෙන යනවා නෙමේ. කොහේ හිටියත් අපි හිතෙන් අරමුණු කරනකොට ඒ අයට ඒ පින් ගන්න පුළුවන් අරමුණු වෙනවා. මං වෙනුවෙන් කරන පින්කමක් කියලා සතුටෙන් ඒ අයි පින් අනුමෝදන් වෙනකොට අන්නේ පිනේ තියෙන ප්‍රබල භාවය මත කුසගින්න හිටියනං ආහාරපාන පහළ වෙනවා. වස්ත්‍ර නැතුව හිටපු ප්‍රේත කොට්ටාසයකන වස්ත්‍ර පහළ වෙනවා. විමාන පහළ වෙනවා. පැම් පොකුණු පහළ වෙනවා. සා පිපාසා සංසි දෙනවා. හැබැයි අර පිනේ විපාක තියෙන තාක් කල් විතරයි. සමහර වෙලාවට මාසයක් මාස දෙකක් මාස 3-4ක් අවුරුද්දක් වෙන්න පුළුවන් පිනේ ප්‍රබලතාවේ මත බොහෝ සැපසේ අර ප්‍රේතාත්ම ඉන්නවා. සමහරු පින් අනුමෝදන් වෙන ප්‍රේතයෝ දෙවිවරු වගේ සැප විඳිනවා බලවත් පින් අනුමෝදන් වෙන ප්‍රේත කොට්ටාස. හැබැයි අර පින ගෙවිලා අවසන් වෙනකොට පිනේ විපාක අවසන් වෙනකොට ආයමත් අර වස්්‍ර අතුරු දහන් වෙලා යනවා. ආහාරපාන අවසන් වෙනවා. ආයම සාපිපාසාව දුක දැනෙන්න පටන්ගන්න. පිංහතුනේ ඒ නිසාය මිය පරලවගේ ඥාතීන් වෙනුවෙන් ආපි එදා පින්කං කරන්න ඔය ඇති කියලා හිතන්න එපා. ඔබට පුළුවන් හැම වෙලාම ඔවුන් සිහිපත් කරලා පුළුවන් උපරිමෙන් පින්කං කරන්න. මොකද ඔබේ මිය පරලෝගේ ඥාතීන්ට ඔබ ඉන්නකන් තමයි ඔය පින්කං කෙරෙන්නේ. පරම්පරා දෙක තුනක් යනකොට ඒ අය සිහි කරන්නවත් කෙනෙක් නැති වෙනවා. දැන් බලන්නට සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම 5කට පෙර අම්මා. සමහර වෙලාවට ඒ ජීවිතය එදා ඒ දරුවෝ එදා හිටපු ඒ ඥාතී ඒ අයි ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අම්ම තාත්ත වෙනුවෙන් ඒ කාලෙ පින්කං කරන්නත් ඇති. හැබැයි ඒ අයගේ ඒ අය මිය පරලව ගිහිල්ල පරම්පරාවත් දෙකක් යනකොට මැරි චාත්තල මුත්තල පරම්පරා දෙක තුනකට එහා ඊට පස්සේ අයිදන් දැන් ඔබම හිතන්න ඔබ ගෙවල්වල පින්කං කරලා පින් දෙනකොට අපි නිකම් ප්‍රායෝගික ඇත්තම තත්ත්ව හිතන්න අපි පින් දෙනකොට කොලේ කාරි ලියලා මෙන්න මේ අය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න කියලා නමක් හරි ඔබ ලියන්නේ ඔබේ ජීවිතේ ආසන්න කාලෙ මිය පරලවගේ කීප දෙනෙක් ගැන විතරයි. සමහර වෙලාවට ඔබේ අම්මතාත්ත මිය පරලව ගිහිල්ලන අන්න අම්මතාත්තා ජීවිතයට ගොඩක් ළඟින් හිටපු නිසාය මතක් කෙනවා. ආච්චිසීය ඔබව හදාගෙන පුංචි කාලෙදං ඔබ දන්න කාලෙ ඔබේ ජීවිතයට යම් පිටුහලක් වෙච්ච උපකාර කරපු ඔබ දන්න කාලෙ මිය පරලව ගියානං අන්න ඒ අයවත් මතක් කෙනවා. මේ අවුරුදු 7ක් 8ක් 10ක් 15ක් 20ක් ඔය වගේ සීමිත කාල පරාසයක් තුළ මිය පරලවගේ ඥාතීන් කීප දෙනෙක්ගේ නම් තමයි මතක්කෙන්. එතනින් එහා ඔබට ඔබ දන්නවද ඔබේ අත්තා මුත්තා කීත්තා පනත්තා ඕම තියෙනවන පරම්පරාගන දන්නෙත් නෑ අපි නමක්කත් දන්න ඒමයි හිටියද කියල දන්නෙත් නෑ කවදාවත් මතක් කෙන්නෙත් නෑ අපිට. ඒ නිසා මතකතියාගන්න ජීවත් වෙලා ඉන්නකොට පුළුවන් තරම් පින්කරගන්න කුසල් වඩාගන්න මැරුණට පස්සේ අනුන්ගේ පිනෙන් යැපෙන්න්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න එපා. මොකද සමහරයි හිතාගෙන ඉන්නවා අපිට එහෙම අම්මල හම්බෙලා තියෙනවා. අපි ධර්ම දේශනා කරද්දී රට පුරාණුයේ ගම්මානෝල යනකොට සමහර අය ති බොහෝම ඒ අයි දන්න නැති නිසයි අය කියන අනේ ඉතින් අපේ දරුව අපි මැරුණට පස්සේ අපිට ඉතින් පින්කං කරලා අපිට පින් දෙන්න ඇත මැරිලා දරුවන්ගේ පිනක් ගන්න බලාගෙන ඉන්නවා. මේ තාම මනුස්ස ලෝකයේ තාම මනුස්සෙක් හැටියට හොඳට හිත වඩන්න පුළුවන් බනාහන්න පුළුවන් පින් කරන්න පුළුවන් කුසල් වඩන්න පුළුවන්. හැබැයි තාම හිතාගෙන ඉන්න මැරිලා අනුන්ගෙන් පින් ගන්න තැනකට ගිහිල්ලා දරුව දෙන පින ගන්න. බලන්න කොච්චර වැරදි මිත්‍යා දෘෂ්ටික මානසිකත්වයක් තුළද ජීවත්වෙන්නේ කියලා. නමට බෞද්ධ වනත් ඔය වගේ අදහස් සාකල්ප ඇති අයි බොහෝ අය ඉන්නවා. ඒ නිසා පිංහතුනේ
මැරුණට පස්සේ අපි දන්නවද සමහර මේ පෘථග්ජන ජීවිතයේ භයානකම මරණාසන්න මොහොතේ නිරේගාමී අකුසලයක් මතුවෙන්න පුළුවන්. අපි කැමති විදිහට යන සංසාර ගමනක් නෙමෙයි මේ. අනාත්මයි. ආත්මයක ස්වභාවයක් තිබුණනම් මම මෙන්න මෙතන උපදිනවා මම මෙහෙ යනවා කියලා මගේ ජීවිතේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ඕන විදිහට පාලනය කරගන්න තිබුණා. ආත්මයක ස්වභාවයක් තිබ්බනම්. නමුත් මේ විශ්ව ධර්මතාවේ ලෝක ධර්මතාවය අනාත්මයි. අනිච්චයි දුක්ඛයි අනාත්මයි. යමක් අනිත්‍යද යන් නිච්ඡං තන් දුක්ඛං. ඒක ඒකාන්තයෙන් දුකක්. යමක් අනිත්‍යද දුකයිද තදනත් ඒක අනාත්මයි. මෙන්න මේ ත්‍රිලක්ෂණයේ ලෝකේ පුරා මේ හැම දෙයක් තුළම පවතින මේ ධර්මතාවය. ඒ නිසා අපිට ඕන විදිහට අපි කැමැත්තෙන් යන ගමනක් නෙමෙයි. කැමති වුණත් අකමැති වුණත් කර්මයෙන් භවපච්චයා ජාති විපාක පිණිස කර්මය සකස් වෙන්නේ යම්සේද කර්මයෙන් තමයි එතනට ඇදිලා යන්නේ. කර්මයෙන් තමයි සත්‍යාව උප්පත්තිය කරා අරගෙන යන්නේ. සමහර වෙලාවට කර්මය මරණින් මත්තේ තිරිසං අපායකට ඇදගෙන යනවා. ප්‍රේත ලෝකෙක උපද්දවනවා. යකෙක් යක්ෂණියක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. කොහේ හරි මව් කුසක එහෙම ඇදිලා යන්නත් පුළුවන්. බිත්තරයක් අස්සට තෙත් පරිසරයකි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සංසාර ගමන කෙලෙස් සහිතව යන පෘථග්ජන සංසාර ගමන සතර අපායේ මහගෙදර වගේ. කලාතුරකින් පිනක් මතුවනොත් මනුස්ස ලෝකෙක දිව්‍ය ලෝකෙක උපදින්නත් පුළුවන්. කලාතුරකින්. ඒ නිසා පිංහතුනි ජීවත් වෙලා ඉන්නකොට හොඳට පින් කරගන්න කුසල් වඩාගන්න. මරණ මංචකයේ දක්වාම හිතන්න එපා අපි දැන් පරක්කු වැඩි දැන් වයසයි දැන් කාලෙ ඉවරයි සිහි කල්පනාව තියෙනවනං කියන දේ තේරෙනවනං මේ බුද්ධ ශාසනය තුළ මරණ මංචකයේ ධර්මය අවබෝධ කරපු අයින්න. ලෙඩ ඇඳට වැටිලා අපායි ගිනිදැල් පෙනිච්චාය ධනංජානි සූත්‍රයේ සඳහන් වෙනවා ගිනිදැල් පෙනිපෙනී අපායට කර්ම හැදිච්චාය අන්තිම මොහොතේ ධර්මී හිත පිහිටෝලා අකුසල් යටපත් කරලා කුසල් මතු කරගෙන සුගතීපදිච්ච සිදුවී. වීරියවන්තයකුට මරණ මංචකෙත් ධර්මය අල්ලන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදීවෙන් දැන් බලන්න එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අර ප්‍රේතිය පෙනී හිටියා. ඇගේ මස් කඩා හැලෙනවා පණුව පිරිච්ච ශරීරයක් වස්ත්‍රයක් නෑ. අනේ ස්වාමිනි අහක බලන් යන්න එපා මං ඔබවහන්සේගේ අම්ම කිව ආත්ම පහකට පේ. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරු දිවසින් බලලා අහනවා ප්‍රේතිය ඔබ මොනවද මගෙන් බලාපොරොත්තුවේ. ඒ වෙලේ කිව්වා අනේ ස්වාමීනි මං සා පිපාසයි මගේ ඇඟම දනවා. කිසිම ආහාරයක් කුසගින්න නිවාගන්න බෑ කියව. ඒ වෙලේ ඔබ බලන්න මේ සාරිපුත්ත මාතා පේතවත්වේ තියෙනවා මේ ප්‍රේතිය කුසගින්න නිවාගන්න ආහාර හොයාගෙන ගිය මොනවද කියලා ආහාර විස්තරයක් තියෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රේතිය නුඹ මොනවද ආහාර හැටියට කුසගින්න නිවාගන්න. ස්වාමීනී මිනි කුණු වෙලා යනකොට ගලන ඕජාව අපි උරාබොනවා කියන. මේ මනුස්්‍යය වගේ කනවබොනවා නෙමේ ප්‍රේතියෝ කියන සියුම් ශරීර තින ඔවුන් ආග්‍රහණය කරලා ඒව උරාබොනවා කියෙන කුසගින්න නිවාගන්න. කාන්තාවන්ගේ පිරිමින්ගේ ශරීරවලින් ගලන අසූචි වර්ග දහඩිය මුට්‍රා අසූචි ඒ ආග්‍රහණය කරනවා කියෙන කුසගින්න නිවාගන්න. ඊළඟට සෙම් සොටු කෙල අපි මේවා උරාබොනවා කියනවා කුසගින්න නිවාගන්න. ඒ ස්වාමිනි කුසගින්න නිවෙන්න ෑකෙන. මිනී පිච්චෙනකොට උතුරලායන උරුණු තෙල් අපි ආග්‍රහණය කරනවා. තැ ඔබට හිතෙන පුළුවන් මේ වගේ ජරාව මේවා ඉතින් ඔය හොඳ දේවල් ඕන තරන් තියෙන්නේ කියලා. නමුත් පිංහතුනි කර්මය කියන්නේ ඒක තමයි. අකුසල විපාකකට වෙන කිසිම දේකට කුසපිරෙන් නැත්නම්. ඒකටම නම් කුසගින්න චුට්ටක් හරි නිවෙන්නේ කුසගිනි වේදනාවත් එක්ක නොකන දේවලුත් කනවා. ඔබ බලන්න මේ ලෝකෙ මිනිස්සු බඩකින්න ඉන්න මිනිස්සු ඔබට කන්න තියෙනකොට
මට මේක එපා මංගෝව කන්නේ ඕකට කැමති නෑ කියලා ඔබ මොන විදිහ නීති දාගෙන හිටියත් කන්න නැති මිනිස් කුණු බාකිවල තියෙන පිළුණු වෙච්චේව කනෝ බැස්තකින් දැකළ ඇති. කානුවේ තියෙන කුණුවෙච්ච කෑම සමහර පාන් කෑලි අපි දැකලා තියෙනවා. ඉගන මිනිස්සු කානුවල තිබ්බේවා අරගෙන මිරිකල ඒ පාන් කෑල්ල වාඩි වෙලා කනෝ. පිළිණු වෙච්චේව කන කුසගිනි වේදනා වෙනකුට නොකන දේවලුත් කන. සමහර සත්තුන්ට කුසගිනි වේදනායනකොට දැම් බලන්න ඔබට අපිරිය වුණට ඌරට අසූචි කොහොමද සුදහභෝජනය වගේ දිවිය භෝජනයක් හම්බුණා වගේ. මනුස්ස ලෝක මිනිස්සුත් ඔබ අහල ඇති කන්න නැති වෙනකොට අපේ රටේ පවා ඔබහල ඇති බැමිනිතියා සාය වගේ මහා සාගත කාල ඇතිවෙච්ච කාලෙ මිනිස්සු මිනීමස් ඉදං කෑව කියල. කන්න නැති වෙනකොට නොකන දේවලුත් කනවා. ඊළඟට අතීතයොයි දෙවනි ලෝක යුද්ධේ මහා යුද්ධ කාලවල නත්සි කඳවුරුවල මිනිස්සු හිර කරලා කන්න නොදී තියලා තියෙනකොට අසූචිටික හරි තමන්ගේම අසූචිටික හරි කනව කුසගින්න නිවාගන්න. මේ වගේ සිදුවින් ඔබ ලෝකෙ දිහා බලනකොට ඕන තරම් හොයාගන්න පුළුවන්. බඩකින්න වැඩි වෙනකොට අසරණ වෙනකොට මිනිස්සුත් ඒ තැනට වැටෙනවා නම් සා පිපාසාාවෙන් ඇඟ පිච්චෙනකොට දැවෙනකොට ප්‍රේතයෝ අමනුස්යෝ එවැනි පිළිකුල් දෙයක් හරි ආග්‍රහණය කරලා කුසගින්න නිවාගන්න හදනවා කියන එක ඒ හැටි දෙයක් නෙමේ. සාරිපුත්ත හාමුදුරන්ට අනුකම්පාවක් ඇති වුණා. උන්වහන්සේ ඒ වෙලාවේදා පිණ්ඩ පාති වැඩම කරලා වෙන දනන් තමන්ට දානටික ලැබුණ හම පිණ්ඩ පාති කරන එක නවත්තල දානටික වලඳනවා. උන්වහන්සේ එදා පාත්තරයේ පිරෙන්න්නම පිණ්ඩ පාති කරා. පිණ්ඩ පාතිටික ලැබුණට පස්සේ ඉරාවරට යන්න කලින් ඉක්මනටම ආරාමිකට වැඩම කරලා ඒ ආරාමි වැඩහිටිය ස්වාමීන් වහන්සේලා කීප නමකට කතා කරා ආයුෂ්මතුනී උබහන්සේලා පාත්තර අරගෙන දාන ශාලාවට වඩින්. අද මං උබහන්සේලාට දානයක් පූජා කරගන්නවා. තමන් පිණ්ඩ පාති කරගත්ත තමන්ගේ දානි කොටස ඒ ආරාමි වැඩහිටිය ස්වාමීන් වහන්සේලා පිරිසකට තමන්ගේ පාත්තරින් අරගෙන උන්වහන්සේලාට බෙදලා දානි හැටියට පූජා කරා. සාරිපුත්ත හාමුදුරුවෝ තමන්ගේ පිණ්ඩ පාති දානය සංඝයාට දන්දීලා ඒ පින අනුමෝදන් කරා මීට ආත්ම 5කට පෙර මගේ අම්ම වෙලා. තාමත් ප්‍රේතලෝකයේ දුක්විදින මේ ප්‍රේතිය මේ පින් අනුමෝදන් වෙලා සුවපත්වේවා සැපුවත්වේවා සාපිපාසා සංසිදේවා කියල සාරිපුත්ත හාමුදුරු පින් දුන්න. අර ප්‍රේතිය මේ පින් අනුමෝදන් වෙනවා සමගම ආහාරපාන පහළ වුණා වස්ත්‍ර පහළ වුණා පැම් පොකුණු පහළ වුණා විමානයක් පහළ වුණා කියන. ආයි දවසකට පස්සේ දවස් කීපයකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට දිව්‍යාංගනාවක් වගේ ලස්සනට කෙනෙක් පෙනී හිටිය. සාරිපුත්ත හාමුදුරු ඒ දෙසත් බලලා උන්වහන්සේ පාඩුවේ උපේක්ෂාවෙන් මධ්‍යස්ථ හිතකින් උන්වහන්සේ වඩිනකොට කිනව සාමීනී අහක බලන් යන්න එපා. එදා ඔබහන්සේ අනුකම්පාවෙන් පින් අනුමෝදන් කරපු ප්‍රේතිය මමයි. ඔබහන්සේට බොහෝ පින් අයිති වෙනවා. ඔබහන්සේගේ පින් අනුමෝදන් වෙලා මමාද මේ විදිහට සැපවත් වනා සහපිපාසා සංසිදුනා ආහාර පහළ වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ ඉදිරියේ පෙනීඉඳල මේ කාරණය කිව්ව. හැබැයි පින්වතුනි සාරිපුත්ත හාමුදුරන්ට ඒ ආත්මෙන් අතමුදවන්න බෑ. තව තැනක සඳහන් වෙන ඔය වගේම ප්‍රේතියක් පින් අනුමෝදන් වෙලා ඊට පස්සෙ කියනවනේ ස්වාමීනි තව අවුරුදු 5කින් මං මේ ආත්මෙන් චුත වෙලා මන් නිරේ උපදිනවා. ඒ අපාය විදින දුක මට පේනවා කිය. එතකොට ඒක වලක්වන්න බෑ තමන් රැස් කරගත්ත කර්මයෙන් තමන් ඊළඟට යන තැන ඒ අමනුස්්‍යයන්ට පේනවා. දැන් ඒවත් පහළ වෙන්නේ විඳවන්න. දැන් ඔබ හිතන්න එල්ලුම් ගහට නියවෙච්ච මනුස්සේ. දින ලංවෙන්නකොට දවසින් දවස ඒ ළඟට එනකොට කී වතාවක් නොමැරි මැරෙනවාද. මොන තරම් මරණ බයකින්ද ගෙවෙන හැම දවසක් මොහොතක් පැයක් රැයක් දවාලක්ම ගෙවෙන්නේ. ඒ වගේ සමහර ප්‍රේතයෝ ප්‍රේතාත්මි දුක්විදිනවා ඔවුන් දකිනව තව අවුරුදු කීපයකින් තව මෙච්චට කාලෙකින්
තමන්ගේ ආත්මෙන් චුත වෙලා ඊළඟට උපදින්න නිරේ කියලා දකිනවා. ඒ නිරේ තුළ නිරිසත්තු විඳින දුකත් තමන්ට පේනවා. ඒ අර කර්මය විඳවන්න අකුසල විපාක ගෙවන්නේ විදියට. ඒ නිසා තම තමන් රැස් කරගත්ත කර්ම දායාද කරගෙන තමන් සංසාරය යන ගමන. දැන් බලන්න පිංහතුනි මේ සිදුවීම් දෙක අද මේ ධර්මානු ශාසනාවට මාතෘකා කරගත්ත මේ දේශනාව අතර ඔබට මහරහතන් වහන්සේලා දෙනමකගේ තමන්ගේ සංසාරයේ සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම 5කට පෙර අම්මා ප්‍රේතියක් වෙලා දුක්විඳපු සිදුවීම. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආත්ම 3කට කලින් අම්මා ඒ නගරෙම දුක්විඳමින් කුදු ගැහිච්ච වයසට ගිහිල්ලා හිඟමනය යන තැටියක් අරගෙන හිඟමනය යන වයසක අම්මා කෙනෙක්. මේ සංසාර ජීවිතවල සසරේ සිදුවීම් වලින් අපිට පේනවා කර්මය කියලා කියන මහා පුදුම අපේ පවුලේ 10 දෙනෙක් යන්නේ 10 ආකාරයකට යන ගමන. අපි හිතමු අපේ පවුලේ 10 දෙනාම ආයි ඊළඟ ජීවිතෙත් ඒ විදිහටම උපදින්නේ ආයිත් ඒ අය මම්මා තාත්තා වෙලා ඒ අයම දරුවෝ වෙලා ඒ අයගේම ඒ ඥාති සම්බන්ධතා ඒ විදිහටම හැම ආත්මිකම හම්බෙනව නෙමෙයි. සසරේ සබ පවුලේ 10 දෙනෙක් යන සමහරලාට එක්කෙනෙක් මිය ගිහිල්ලා නිරේ උපදිනවා. ඒ පවුලේම තව කීප දෙනෙක් പ്രേත ලෝකෙට වැටෙනවා. පින් කරගත්ත කෙනා මනුස්ස ලෝකෙ කොහේ හරි උපදිනවා. මරණ මංචකයේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා හොඳ පිනක් මතුවෙච්ච කෙනා දිව්‍ය ලෝක යනවා. මේක තමයි සසරේ හැටි. ධම්මපදයේ සඳහන් වෙනවා එකම පවුලේ 5 දෙනෙක් එකම සිදුවීමක් මුල් කරගෙන රැස් කරගත්ත කර්මවලින් ඒ තැන්වලට ඇදිලා ගිය ආකාරය. ඔබ අහලා ඇති මණිකාර කුළුපගතිස්ස කතාව කියලා. අර මණික් කපන බාස් කෙනෙක් මහරහතන් වහන්සේ නමක් ගැන සැකයක් ඇති වෙලා ඒ මැනික ගත්තේ උන්වහන්සේ කියලා සැක කළ නමුත් ගෙදර ඇති කරපු කොස්වා ලිහිනියා තමයි මැනික ගිලින්නේ. මේ ගෙදර මනුස්සයා මස් වගේයක් කපා ඉඳලා අර මස් තැවරිච්ච ලේ තැවරිච්ච අතින් රජ්ජුරුව රාජ බටේ අතේ මැනිකක් ගෙදරට එව්වා. මොකද මේ මනුස්සයාගේ රස්සාව තමයි මැනික් උපදාන එක. රජ්ජුරුව මැනික එව්වා මේක උපදාලා රජ්ජුරුවන්ට ලැබෙන සලස්සන්න කියලා. මේ මැනිකාර මස් තැවරිච්ච අතින්ම අල්ලලා මේ මනුස්සයා පැත්තකින් තිබ්බා. අනේ මේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් මේ ප්‍රදේශයට පිණ්ඩපාතේ වඩිනකොට අර ගෙදර උන්ද දැකලා ඒ බිරිඳ බොහෝම සද්ධාවෙන් නිතර දන් දෙනවා. අනේ ස්වාමීනි වඩින්න කියලා එළිය ආසනයක් පනවලා වැඩ ඉන්න කිව්ව දාන ටික හදනකම්. ඔය අතරේ අර සිදුවීමක් මේ මැනික ගෙදර ඇති කරපු කොස්සාලිහිනියක් ගිලිනවා අර මහරහතන් වහන්සේ ඇස් දෙකින් දැක්කා. හැබැයි අර මනුස්සයා දැන් මේ දාන ටික හදන වෙලාවේ ගෙදර මනුස්සයා ඇවිල්ලා ඇහුවා බැලුවා මැනික තිබ්බ තැන නැහැ. වටපිට බැලුවා ගෙදර වෙන පිට කවුරුත් නැහැ. මෙන්න එළියේ වැඩ ඉන්නවා මේ ස්වාමින් වහන්සේ. එහෙනම් එකත් එකට මේ උන්වහන්සේ තමයි මේක ගන්න නැත්තේ කියලා සැක ඇති වුණා. ඇවිල්ලා ඇහුවා මැනිකකෝ. උන්වහන්සේ දැස් පියාගෙන නිහඬව හිටියා. නිහඬව ඉන්න හේතුව තමයි උන්වහන්සේ මේක කිව්වා නම් අර සතා මරනවා. උන්වහන්සේගේ වචනේ තුල ප්‍රාණඝාතයක් ඒ මිනිස්සයා කරගන්නවා. තමන් ඒකට අනුබල දුන්නා වෙනවා. මේ මහරහතන් වහන්සේ නිහඬව හිටියා. දෙවනි වතාවෙත් අඩිය හප්පලා සැර කරලා ඇහුවා. දෙනවද නැද්ද මැනික? කෝ මැනික කියලා. අනේ උන්වහන්සේත් නිහඬව හිටියා. තුන්වෙනි පාර දත් මිටි කාලා හිටපන්කමන් මැනික මන් දන්නවා ගන්න හැටි කියලා ගෙට ගිහිල්ලා කඹයක් අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ හිස වටේ කඹේ වෙලලා තද කරලා කීවා කියනවද නැද්ද කෝ මැනික කියවා. මන් දන්නවා අහගන්න හැටි කියලා. අර කඹේට ඔළුව හිර කරලා තද කරනකොට උන්වහන්සේ අනිත්‍ය සිහි කරගෙන ධර්මයේ මෙනෙහි කරගෙන උන්වහන්සේ රහතන් වහන්සේ නම. හැබැයි උන්වහන්සේගේ ඇස් වලින් නහයෙන් පවාලේ එළියට පැනලා කියන. අර ලේ ගලනකොටම කොසාලිහිනිය පියාඹගෙන ඇවිල්ලා අර ලේ වලට හොට තිබ්බා. ඒ වෙලාවෙම මිනිස්සයා කේන්තියෙන් හිටියේ ගැහුවා සතාටත් විසි වෙලා යනවා. මේ සතත් බිත්තියක වැදිලා එහෙම මැරිලා වැටුණා.
අන්නේ සතා මැරුණට පස්සේ මේ රහතන් වහන්සේ අහනවා ඔය සතා මැරුණද බලන්න කිය. ඔබහන්සේට මොකද දේක කියලැහු. නෑ ඔය සතා මැරුණද බලන්නක කිය. බලල කිව වූ මැරිලා කිය. අන්න දැන් මැරිච්ච සතෙක් උන්වහන්සේ ඒකට අදාලනෑ. උන්වහන්ස කිව්වා ඔය සතාගේ බඩ පලන්න. දැ මැරිලනේ බඩ ඇතුළේ මැනික තිබිල හම්බුණ. ඔය වෙච්ච සිදුවීමෙන් පස්සේ මේ මහරහතන් වහන්සේ මේ වේදනාවත් එක්ක උන්වහන්සේ පිරිනිවන් පානු. දැන් අර ගෙදර මනුස්සේ ආනන්තරී අකුසලයන්නේද මේ කරගත්තේ. මහරහතන් වහන්සේ නමකට මේ කරපු අකුසලෙන් ඔහු මරණින් මත්‍ය අපායට වැටුණ ගෙදර මනුස්්‍ය අපාය ගිය. බිරිඳ බොහෝ කාලයක් දන් දුන්නා අර ස්වාමීන් වහන්සේට ඒ පිනේ බිරිඳ මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා. හැබැයි කොස්සාලේනයා මරණින් මත්තේ අර සතා මැරිලා ගෙදරම ඇතිකරේ ගෙදරමයට බැඳීමෙන් හිටිය ඔහු මිය ගිහිල්ලා අර බිරිඳගෙම කොසේ දරුවෙක් හැටියට ඉපද නොටික කාලෙකට පස්සේ මේ අයි වයිසට ගීල මැල්ල තමයි අපා යන්නේ මනුස්සයා බිරිඳ දිවිය ලෝකයන වයිසට ගිහිල්ලා. එතකොට මේ සිදුවීමත් එක්ක බුදුරජාණන් වහන්සේ බලන්න එකම සිදුවීම. ගබ්බ මේකේ උපපජ්ජන්ති කෙනෙක් මවකුසකට ඇදිලා ගිය. නිරයම් පාපකම්මිනෝ අකුසල් කරගත්ත කෙන අපායට වැටුණ. සක්ගන් සුගති නෝයන්ති පින්කරගත්ත කෙනා සුගතිය කියා පරිනිබ්බන්ති අනාසවක් රහතන් වහන්සේ පිරිනිවන් පෑව. එකම සිදුවීම වනාට ඒ අය කර්ම රැස් කරගත් ආකාරය අනුව ඒ විදිහට සංසාරය එක එක පැතිවලට ඇදිලා යනවා. ඒ නිසා පින්වතුනි පුළුවන් තරං අප්‍රමාදීව පින්කරගන්න කුසල් වඩාගන්න මේ එවැනි සංසාර ගමන. අපේ පවුලෙ 10 දෙනෙක් යනෙ 10 ආකාරයකට සසර යන ගමන. අප්‍රමාදීවෙන් අපිට කාවත් අපිට ඕන විදිහට සසරය අරගෙන යන්න බෑ. අපේ ජීවිතේවත් අපට එහෙම ගෙනියන්න බෑ. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත කෙනා අන්න සතරාපාය මිදිච්ච කෙනා අන්න හරි මාර්ගයට වැටිච්ච කෙනා ඒ ධර්මයෙන් එයාව නිවරදි මාර්ගය තුළ නිවන කරාරගෙන යනවා. ඒක පුළුවන් ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණිච්ච කෙනාට ඒ මාර්ගය තුළ නිවරදි විදිහට නිවන කරාරගෙන යන්න පුළුවන්. එහෙම නං ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්මශ්‍රවනයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ධර්මී ශ්‍රවණය කරන ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් මේ උතුම් පින නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.